නෑ ඒ විශ්ලේෂණය අත්‍යවශ්‍යම කරලා ඉවරයි. බැසිල් ඇමතුමා මට ආරංචි වෙන දේ දැකලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ. ඒක ඉදිරිපත් කරපු නැති එක විතරයි තියෙන්නේ. ආටිකල් 4 කන්සල්ටේෂන් එකේදී ඒ ඩෙත් සස්ටේනබිලිටි ඇනාලිසිස් එක කරා. ඒක වුන් ඉදිරිපත් කළා නෑ. මම හිතන්නේ එක තැනකදී කවුරු හරි බැසිල් ඇමතුමා හරි කවුරු හරි කිව්වා මේ රහස් වාර්තාවක් සම්බන්ධ කිව්වා නේද? බැසිල් ඇමතුමා කිව්වා නේද? රහස් වාර්තාවක් තියෙනවා කියලා. ගවනද කිව්වේ? කවුරු හරි කිව්වා. ඒක තියෙන වාර්තාව තියෙනවා. අපි දන්නවා 100%ක් ඒ විශ්ලේෂණය කරලා ඉවරයි. ඉහළ පුද්ගලයෝ මේක දැකලා තියෙන්නේ. හරි? ඒතර ඒකේ සියලු විස්තර ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපිට ආරංචි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති තරමේ අර්බුදයක් කියලා ඇත්තටම තියෙන්නේ. ජාත්‍යන්තරයත් ලංකාවේ මම හිතන්නේ ඉහළ තරාතිරමේ පුද්ගලයෝ මැති ඇමතිවරුත් බලාපොරොත්තු නොවිච්ච තරම් සංකීර්ණයි කියලා ගැටලුව තමයි තියෙන්නේ. ඒතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ කරලා තියෙන්නේ. ඉදිරිපත් කරපු නැති එක විතරයි තියෙන්නේ. ඉතින් මේවා මේ හංගලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක ඉදිරිපත් කරනවා නම් මුළු රටටම පේන්න අන්තර්ජාලයට ඒක මේ මුදා හරින්න ඕන. ඔය අනිත් එක මං අහගෙනයි අර මේ එරානුත් කියනවා ගවණගෙන් ඇහුවාම මේවා කොහෙන්ද ආවේ කියලා ගවණ කියනවලු මේ බැංකුවකට ගිහිල්ලා ඇහුවොත් ඩිපොසිට් ආවේ කොහෙන්ද කියලා ඒගොල්ලෝ කියයිද කියලා. මේ කාගවත් පුද්ගලික account එකක් ගන්න නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ රටේ සංචිත ගැන. එරන් මන්ත්‍රීතුමා මේ දැන් කිව්වේ නැති වුණාට මේ සංචිත වලින් ගෙවල් ගත්තා. කවුද සංචිත වලින් ගෙවල් ගත්තේ බ්‍රසීල් වල? කවුද සංචිත වලින් ඔෆිස් ගත්තේ නිව්යෝක් වල? කවුද සංචිත ඔය එක ඒවා ආයෝජනය කරේ? මේ සංචිත කියන්නේ කාගවත් පුද්ගලික සල්ලි නෙමෙයි. මේ සංචිත කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ සල්ලි. කාටද කියන්න පුළුවන්? ඒවා මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්නේ නැහැ කියලා. 148 යටතේ පාර්ලිමේන්තුවට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. සියලු මූල්‍ය කටයුතු පිළිබඳව මේ අධීක්ෂණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. කාටද කියන්න පුළුවන්? ඒවා අපි කියන්නේ නැහැ. ඒවා අපේ රහස් කියලා. එහෙම දෙයක් නැහැ. රත්තරන් වික්කයක තියෙනවා. මොකද ඒක පේනවනේ. දැන් නොවැම්බර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසයට ගත්තත් රත්තරන් තිබුණා ඩොලර් මිලියන 300 ගාණක්. ඒක 175ට අඩු වෙලා තියෙනවා. ඉතින් රත්තරන් විකුණලා තියෙනවා. ඉතින් ඒක දත්තවලම තියෙනවා. නමුත් මෙතන වැඩිවීම ඇවිල්ලා රත්තරන් වලින් විතරක් විස්තර කරන්න බෑ. තේරෙනවද? ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ අපි හැමතිස්සෙම හිතන්නේ අපි කල්පනා කරනවා මේ අය ඇයි මේ හරි ප්‍රතිපත්තියට යන්නේ නැත්තේ කින්ද මන්ද කියලා. මට නම් හිතෙනවා ඇත්තටම කාලය ඇවිල්ලා තිනවා මේ අයට ඇත්තටම තේරෙනවද කියන එක. ඒක මෙහෙමයි. කවුරු හරි ව්‍යාපාරයක වැඩ කරනවා වෙන්න පුළුවන්. හොරගම් කරන්න දන්නවා. හැම ව්‍යාපාරෙම බෞද්ධ වගේ දේවල් වෙනවා ෆ්‍රෝඩ් කියලා කියනවනේ. හොරගම් කරන්න දන්නවා. නමුත් ඒ පුද්ගලයා ප්‍රධාන විධායක නිලධාරි කරන්නේ නැහනේ ඒ ආයතනේ. තේරුණා නේද? මොකද හැකියාවල් වෙනස්. ඉතින් නොවැම්බර් මාසේ එනවා. ආයවැය කතාවක් ඉදිරිපත් කරනවා. දෙසැම්බර් මාසේ 10 වෙනිදා මොනවද කරන්නේ? දෙසැම්බර් මාසේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන අනුමත කරගන්නවා බජට් එක. ඊට පස්සේ ගෙදර යනවා. සුමාන තුනක ගෙදර ගිහිල්ලා හරිද විවේකයක් අරගෙන නැවතත් ශ්‍රී ලංකාවට එනවා. නැවතත් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ගෙදර තියෙන්නේ මෙහෙ නෙමෙයිනේ. නැවතත් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ කියනවා සහන පැකේජ් එකක් කියලා රාජ්‍ය සේවයකට රුපියල් 5000ක් දෙනවා කියනවා, විශ්‍රාමිකයට 5000ක් දෙනවා කියනවා, තව කාට රුපියල් 1000ක් දෙනවා කියලා ලොකු කතාවක් හදනවා. හරිද? මේකයි ඇත්තටම කරන්නේ. දැන් බජට් එක අනුමත වෙලා මාසයක්වත් නැහැ. මේ බජට් එකේ නැති දේවල් ඇවිල්ලා මේ අලුත් දේවල් හැටියට ඉදිරිපත් කරනවා. මොකද්ද මේ කරන්නේ? ඒකයි මම කියන්නේ මේ අයට තේරෙන්නේ නැහැ මේක කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. හරිද? අපි දැන් කතා කරන්නේ හරිද? මේකේ කොන්දේසි දාලා චීනා අපි වෙහිර කරයි, ඉන්දියන් කාර්ය හිර කරයි, IMF එක හිර කරයි. අපි ඒක ගැන කතා කරන්නේ. ඇත්තටම ඉතින් බිත්තියට හේතු වුණාට පස්සේ දන ගහන්න තමයි වෙලා තියෙන්නේ. එක මාසයකට නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ ලංකාවෙන් විදේශයෙන් එන ප්‍රේෂණය ඩොලර් මිලියන 300-400කින් අඩු වුණා එක මාසෙකින්. යුගදණිවේ විකුණන ඩොලර් මිලියන 500කට. මොකද්ද මේකේ තේරුම? මේක තේරෙන්නේ නැද්ද? මේක තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් එන ප්‍රමාණය ඩොලර් මිලියන 300-400කින් අඩු වුණා මාසයකට විදේශ ප්‍රේෂණය. යුගදණිවේ විකුණන 500කට. මම ඒකයි කියන්නේ
මෙතන මාර ප්‍රශ්නයක් තියෙනවා. දැන් දුන්නනේ අර දුන්නේ නැහැ. දෙනවා කියලා කිව්වනේ පිට රටින් ඇවිල්ලා රුපියල් 5000ක් 1000ක් කියලා. මට කියන්න ඔයින් එක්කෙනෙක්ටත් මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් එක ලැබෙනවද කියලා? මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් එක ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ වැඩ කරන්නේ ලක්ෂ 15යි. පුද්ගලික අංශයේ ඕගනයිස් ප්‍රයිවට් සෙක්ටර් එකේ පුද්ගලික අංශයේ ලක්ෂ 7ක් වැඩ කරනවා. ඒතර ඒ ලක්ෂ 7ට සහනයක් කොහෙල් ලක්ෂ 70ට සමාන ලක්ෂ 70ට සහනයක් කොහෙ ලක්ෂ 70ට සහනයක් මේක ආර්ථිකයේ කළමනාකරණය කියන්නේ හිඟන්නෝ හදලා හිඟන්නන්ට අත දෙන එක නෙමෙයි ආර්ථික කළමනාකරණය කියලා කියන්නේ ඒක ඇවිල්ලා ඉන්ෆ්ලේෂන් එක බඩු මිල පාලනය කිරීම බඩු මිල පාලනය වුණොත් අර රාජ්‍ය සේවකයට විතරක් නෙමෙයි හැමෝටම මේකේ වාසිය තියෙනවා. ඒ අපේ ආදායමේ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. වියදම අඩු වෙනවා හැමෝටම. එහෙම තමයි ආර්ථිකය කළමනාකරණය කරන්නේ. ඉතින් මොකද්ද මේ කරන්නේ? හරිද? හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා වගේ ඡන්ද බලාගෙන වියදම් කරන වැඩයි මේකෙත් හදන්නේ එහෙමයි. මිනිස්සු රවට්ටන්න හදන්නේ. රාජ්‍ය සේවකයන් රවට්ටන්න හදන්නේ. මට එක රාජ්‍ය සේවකයෙක් කිව්වා 50000ක් දුන්නත් මට බිල් ගෙවා ගන්න බැරි තත්ත්වයක මම ඉන්නේ කියලා. හරිද? ඉතින් මේ කරන වැඩේ ඒකයි මම කිව්වේ ඇත්තටම මේ මිනිස්සුන්ට හොරගම් කරන්න නම් තේරෙනවා. හැබැයි ආර්ථිකය ගෙන යන්න නම් තේරෙන්නේම නැහැ. අපි මේක කතා කරනවා IMF එක ප්‍රතිපත්ති අරම මේ වගේ නෑ. ඇත්තටම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දැන් ඇහුවානේ මම මේ ගත්තේ මහා බැංකුවේ සිකුරාදා නිකුත් කරපු වාර්තාව. මේ අර සතිපතා වාර්තාවේ මේ පිට අංකය 15 වෙනි පිට හොඳේ 15 වෙනි පිටේ තියෙනවා සංචිත සම්බන්ධය. මේ සංචිත වල මේකේ තියෙනවා මේ නොවැම්බර් මාසේ සංචිත තිබුණේ ඩොලර් මිලියන 1588.4යි කියලා. හරිනේ? ඒකේ පොඩි නෝට් එකක් තියෙනවා. ඒ නෝට් එකේ කියනවා පොඩියට තියෙන්නේ චූටි අකුරු වලින් චීන මහජන බැංකුව සමග අත්සන් කළ රෙමින්බි බිලියන 10ක් වරහන් ඇතුළේ තියෙනවා ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වරහන් වහලා විදේශ විනිමය හුවමාරු එහෙම නැත්නම් ස්වප් ගිවිසුම මෙහි අන්තර්ගත නොවේ. හරිනේ? ඒ තියෙන්නේ නොවැම්බර් මාසයේ තිබිච්ච 1588ට. ඊට පස්සේ දෙසැම්බර් මාසයේ නිල සංචිත කියලා තියෙනවා 3137යි කියන ඇමරිකන් ඩොලර් මිලියන. හැබැයි ඒකේ අර නෝට් එක අයින් කරලා සටහන අයින් කරලා. එතකොට නොවැම්බර් මාසේ කියනවා චීන ස්වප් එක 1588ක් මිලියන ඩොලර් වල නෑ. දෙසැම්බර් වලේ ඒක අයින් කළා නම් අපිට තියෙන එකම එක උපකල්පනයයි ඒ තමයි මේ යුවන් එමත් නැත්නම් රෙමින්බි බිලියන 10 මේ සංචිත වලට අතුල් කරලා තියෙනවා. ඒක කියන්න අදිමදි කරන්නේ ඇයි ලැජ්ජා මේක කියන්න. ඔව් WD ලක්ෂ්මන් අධිපතිවරයා ඉන්න කාලේ අස්සම් කරපු ස්වප් එක අපි මේ ඒක මේ සංචිත වලට ඇතුළට ලබා ගත්තා. ඔක කියන්න. ඇයි ලැජ්ජා වෙන්නේ? මොකද වැරද්දක් කළා නෑනේ. හොරකමක් බොරුවක් නෙමෙයිනේ. අපි සංචිත හදා ගන්නවයි කියලා කෙටි කාලීන ඔය ගෙනල්ලා තියෙනවා. දැන් 2015 අපි එනකොට සංචිත තිබුණානේ 8.2ක්. ඔය 8 බිලියන 8.2න් ඇමරිකන් ඩොලර් බිලියන 2.2ක් තිබුණේ ස්වප්. මාස 12න් නිවන ස්වප්. මේවා නිකන් වින්ඩෝ ඩ්‍රෙසින්. මේවා නිකන් පෙන්නන්න තියපුවා ෂෝකේස් වල. ස්වප් තිබුණේ 2.2. 3.5ක් තිබුණේ කෙටි කාලීන විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ බැඳුම් කරවල ආයෝජනය කරපු භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරපු අපි කියන hot money dollars කොයි වෙලාවෙත් හරි අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට 8.2න් හරි 3.5ක් සහ 2.2 ඒ කියන්නේ 5.7ක් තිබුණේ ස්වප් සහ කෙටි කාලීන මේ තැන්පතු.
එව්වා පෙන්නලා තමයි කිව්වේ මෙන්න අපේ සංචිත කියලා. එතකොට ඒ ඩොලර් බිලියන 5.7ම දීර්ඝකාලීන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර වලින් එවකට මහ බැංකුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමී අධිපතිවරයාට සිද්ධ වුණා ඒව රිප්ලේස් කරන්න. ඒතකොට අහනවානේ ඇයි කියලා මේ ණය ගත්තේ. ඒ ණය ගත්තේ අර 5.7 කෙටි කාලීන ස්වප් සහ ඉන්වෙස්ට්මන්ට්ස් ඉන් ගවර්න්මන්ට් ට්‍රෙෂරි බිල්ස් පෙන්නවා සංචිත කියලා. එතකොට මේ සංචිත කියන්නේ සංචිතවලත් ගුණාත්මක භාවයක් තියෙනවා. සංචිත කියලා අපිට පෙන්නලා හෙට එව්ව කවුරු හරි අරන් යනවනම් ඒ සංචිතවල ගුණාත්මක භාවය අඩුයි. සංචිතවල ගුණාත්මක භාවය වැඩි වෙන්නේ දීර්ඝකාලීනව ඒ සංචිත හැටියට තියාගන්න පුළුවන් නම් තමයි. හරිනේ? එතකොට අහනවනේ ඇයි කියලා මේ ගත්තේ ණය. එතකොට ඉන්ද්‍රජිත් කුමාරස්වාමී 7.9ක් බාර දෙනකොට ස්වප් තිබුණේ ඩොලර් මිලියන 300යි. හරිද? එතකොට ගුණාත්මක භාවය මේකේ ඉහළයි. ඊට පස්සේ අර short term foreign investments in local treasury bills තිබ්බේ 600යි. එතකොට 7.9 කෙටි කාලීන සංචිත තිබුණේ මිලියන 900යි. හැබැයි අරගොල්ලන්ගේ 8.2න් කෙටි කාලීන ණය තිබුණා බිලියන 5.7. හරි? ඉතින් සමහර වෙලාවට මේවා සංකීර්ණ නිසා කවුරු හරි ඇවිල්ලා කවුද කොම් නායකතර ණය ගත්තා මෙච්චර ණය ගත්තා ඒවට මොකද කරේ කියලා ඇහුවාම පිළිතුරු දෙන්න ටිකක් සංකීර්ණ පිළිතුරක් තමයි දෙන්න සිද්ධ වෙන්නේ. නමුත් ඕක තමයි ඇත්ත. අපි අභියෝග කරනවා මේක ඇත්ත නෙමෙයි නම් අපිට ඇත්ත මොකද්ද කියලා පෙන්ලා දෙන්න කියලා. ආයෝජන වලින් හරියට ආයෝජන කියන්නේ මේ රටේ සම්පත් විකිණීම නෙවෙයි. ඒ අතර ලොකු වෙනසක් තියෙනවා. මේ වෙලාවේදී පළමුවෙන්ම මේ රටේ ඉන්න පුරවැසියන්ට තමන්ගේ දවස ගානේ ජීවත් වීමට තියෙන හැකියාව ලබා දීම සහ තමන්ට අවම ආදායමක් ලබා ගැනීම ආණ්ඩුවේ පළවෙනි වගකීම. ලොකු ව්‍යාපෘති කරන එක නෙවෙයි. ඉතින් සංවර්ධන වැඩත් එක්ක මාර්ග කීපයක් සඳහා ගුවන් පාලම් කීපයක් සඳහා ණය අරගෙන ආණ්ඩුව වැඩ කරන්න උත්සාහ කරනවා. අපි ඉගෙන ගන්න ඕන නැත්නම් අනිත් රටවල් කොහොමද තමන්ගේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික කළමනාකරණය කරේ කියලා. ඉන්දියාවේ තමිල්නාඩු වල මුදල් අමාත්‍යවරයා ඒ ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා තීරණයක් ගත්තා පළමුවෙන්ම රටේ වසංගතය පාලනය කිරීම ජනතාව යහපත් තැනකට ජීවත් වීමේ හැකියාව ලබා දීම සඳහා ඒවා කරන තෙක් එයාලා පාලම් බෝක්කු අධිවේගී මාර්ග ගුවන් පාලම් හදන්නේ නැහැ කියලා. එතනින් ඒගොල්ලෝ එයාලගේ ආර්ථිකය හරව ගත්තා. මේ ආණ්ඩුව අනිත් පැත්ත කරන්නේ. IMF එකට යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ කියන ප්‍රශ්නය මාධ්‍යයෙන් දැන් දෙතුන් පාරක් ඇහුවා. IMF එක වැඩියෙන්ම ගනුදෙනු කරලා තියෙන්නේ මේ රටේ මේ ආණ්ඩුව. වැඩිම ණය ඉතිහාසයේ 48 ඉඳලා වැඩිම ණය ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 2008 ඩොලර් බිලියන 2.8ක. ඒතකොට ඒ වෙලාවේදී IMF එක නරක නම් ඒ යුද්ධේ තිබුණු කාලේ IMF එක කොන්දේසියක් දැම්මත යුද්ධේ නතර කරන්න කියලා. ඒතකොට එදා ඒ IMF එකත් එක්ක ප්‍රශ්නයක් තිබුණා නම් අදත් අපි IMF එකේ සමාජිකයෝ. අපි කියන්නේ නැහැ IMF එකටම යන්න කියලා. විකල්ප වැඩපිළිවෙල මොකද්ද? අපිට මේකේ ගොඩ එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. අපි නෑ අර ආණ්ඩුව ඉන්න තැන. IMF එක හොඳ නෑ කියලා ආණ්ඩුව කරන දේ ඊට වඩා මේ රටට බරපතල හානියක් සිදු කරනවා. ඒ කියන්නේ රට විකුණන්න සැලසුම් කරන එක. ඒක තමයි අපි දෙන පණිවිඩය මේ රටට. මේ වෙනකොට තිරුකුණාමලේ තෙල් ටැංකි ටික කෙලින්ම කප්පමක් හැටියට ඉන්දියාවට අර සොච්චම ණයක් ගන්නට ලබා දුන්නේ නැද්ද? මේකත් බොරුවක් කරලා දිගටම හරවලා කිව්වා මේක අපිට කලින් දීලා තිබුණ එකක් කියලා. මම එක ලිපියකින් උදය ගම්මන්පිල මහතාගේ මේ එක කතාවල් නිෂ්ප්‍රභා කරන්නට මම කැමතියි. මේ ලියුම
යවන්නේ ලංකා IOC සමාගමේ ප්‍රධානියා එයා මනෝජ් ගුප්තා මහතා අධ්‍යක්ෂක කළමනාකරන අධ්‍යක්ෂක ඒ ලියුම එවන්නේ මෙයාටමයි Honorable Minister of Energy මේ ලියුම එවන්නේ නොවැම්බර් මාසේ 2020. ඒතකොට නොවැම්බර් මාසේ 2020 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ මෙන්න මේ එක ඡේදයක් මම ඉංග්‍රීසියෙන් කියලා සිංහලෙන් පරිවර්තනය කරන්නම්. The tank farm agreement mentions that the lease agreement shall be executed within 6 months from the date of tank farm agreement, which was signed in 2003. LIOC has repeatedly strived to ensure the execution of this lease agreement, which includes continuous engagement at all levels in the government of Sri Lanka for the past 17 years. Despite these efforts, the lease agreement has not been executed till date. Some of the reasons provided are as follows කියලා කියනවා. මේක කියන්නේ 2003 මේ ගිවිසුමක් අවබෝධතා ලිපියක් ලබා දුන්නත් 2003 ඒ ලිපිය නීතිගත කිරීම සඳහා බදු ගිවිසුමක් බවට පරිවර්තනය කිරීමට එදා එවකට තිබුණු ආණ්ඩුව අත්සන් කරේ නැත. 2020 වෙනකන් එක නිත්‍ය අනුකූලව අපිට දීලා නැත. කරුණා කරලා මේක නිත්‍ය අනුකූලව අපට දෙන්න. එතකොට මේකෙන් පැහැදිලිව ඔප්පු වෙන්නේ මේ ටැංකි ටික ඒ ටැංකි සංකීර්ණය සහ එයට අයත් අක්කර 100 ගානක ඉඩම් ටික ඉන්දියාවට නිත්‍ය අනුකූල ගිවිසුමකින් ලබා දෙන්නේ මේ රජය. ප්‍රශ්නය තියෙන්නේ මේක ආයෝජනයක් නෙවෙයි. මොකද මේකේ කොච්චර ඩොලර් බිලියන ගාණක් වටිනවා. ඉන්දියාව ඩොලර් බිලියන කීයක්ද ආයෝජනය කරන්නේ? මේකේ තියෙන කොන්දේසි අපේ රටට අහිත කරනවද? නැත්නම් අපට වාසිද කියන එක කිසි දෙයක් පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවට දීලා නැහැ. කිවිසුමක් අත්සන් කරලා දුන්නා. අපි දන්න තරමට බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් මිලියන 500ක් තෙල් ගන්නයි තව ඉන්දියාවෙන් සොප් එකක් ඩොලර් මිලියන 1.5 මිලියන 400කට මේ ටික ලියලා දෙනවා. එතකොට මේ එයා දාපු කැබිනට් පත්‍රිකාවේ කියනවා ඉතුරු ටිකත් අපි එකින් විදුලි බල මණ්ඩලයට අයිති ඒවා ආරවා මේවා මේ කොළඹ තියෙන ඉඩම් ටික අපි විකුණලා අපි මුදල් එකතු කරගන්න ඕනේ කියලා. මේවා ආයෝජන නෙවෙයි. මේවා විදේශ ආයෝජන නෙවෙයි මේවා විකිණීම්. ඒ නිසා අපි කියන්නේ අපි අහනවා මේ රටෙන් අපි මේ ආණ්ඩුවෙන් අහනවා කරුණා කරලා කියන්න ඩොලර් බිලියන 6.9 ගෙවීම සඳහා ඔබතුමන්ලා අපේ සම්පත් විකුණලා රටම විකුණලාද ඒ ටික උපය ගන්න බලන්න කියලා. අපි කියන්නේ මේ ප්‍රශ්නය ඔබතුමාලා ඇහුවා මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්ද කියලා. මේක විසඳ ගන්න පුළුවන් ණය ප්‍රශ්නය. පළවෙනි දේ තමයි ජාත්‍යන්තරය තුළ විශ්වාසනීයත්වය. අපේ ක්‍රෙඩිබිලිටි කියන එක මූල්‍ය විශ්වාසනීයත්වය හැදුනා නම් මේ රටට ඩොලර් ගලාගෙන එනවා. ආයෝජන වලින් විතරක් නෙවෙයි අපිට ජාත්‍යන්තරය තුළ අපිට හිතවත් මිත්‍ර රටවල් වලින් උදව් කරයි. හැබැයි ඒකට විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ. මේ රජය කෙරෙහි ඒ විශ්වාසනීයත්වය නැහැ. එම නිසා මේකෙන් අපිට ගොඩ යන්න අමාරුයි. මේ ප්‍රශ්නය අපි රට නොදකපු තැනකට වැටෙන්න පුළුවන් කියන එක අපි විපක්ෂයේ හැටියට මේ රටේ ජනතාවට කියන්න කැමතියි. ඔබතුමා සඳහන් කරා දැන් මේ මාසයේ ගෙවන අමතරව තව 6.9ක ඩොලර් බිලියන ගණන් ගෙවන්න තියෙනවා. එතකොට දැන් මහ බැංකුව අගතුන මේකේ එහෙම ප්‍රශ්නයකට ගෙවන්න පුළුවන් ගෙවන්න. ඇයි මේ විදිහට එහෙම නම් ගෙවන්න බැරි නම් මේ ජනතාව රවට්ටන්නේ? මොකද්ද මේකට මේක රට අරගෙන සතුට යන්නේ? මම හිතනවා එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වාගේ ආයතනයකට බහුපාර්ශ්වික ජාත්‍යන්තර ආයතනයකට ගියාම ඒගොල්ලෝ දාන විශේෂ කොන්දේසි දෙක තුනක් තියෙන්න පුළුවන්. එකක් තමයි හොරකම දූෂණය වහාම නතර කරන්න ඕනේ. නාස්තිය නතර කරන්න ඕනේ. මූල්‍ය විනයක් ඇති කරන්න ඕනේ කියලා. මේ රජයට ඒක නැහැ. මේ රජය ඩීල් දාන රජයක් නේ. මේ වෙනකොට අපිට පේන්නේ එකක් තමයි මේ සම්පත් විකුණනවා ඒ වගේ දේවල් කරන එක. එතකොට ඒකට යටත් නොවි මේ ආණ්ඩුව හිතනවා මේ උද්දච්චකම සහ අකාර්යක්ෂමතාවය දෙකම එකතු වීම නොහැකියාව මේ ටික එකතු වුණාම ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වෙච්ච දා ඉඳලා වැරදි පත්වීම කරලා තියෙනවා කියන එක ඔප්පු කරලා තියෙනවා. අද දාන ලේකම්වරු කී දෙනෙක් පත් කරාද? කෘෂිකර්ම අමාත්‍යාංශය අර්බුද තියෙන අමාත්‍යාංශයක දවසින් දවස ලේකම්වරු අයින් කරා. ඒතකොට ඒකෙම පේනවා ජනාධිපතිතුමාට මේ කළමනාකරණය කරන්න බෑ. ඇමතිවරු කීප පාරක්ම එහාට මෙහාට අර පුටු මාරු කරනවා වගේ මාරු කරා. ඒක හරි ගියේ නැහැ. එතකොට මේකේ පේනවා දැන් ලිට්‍රෝ සමාගම ඊයේ සභාපති අයින් කරා. දැන් ඒ රුපියල් බිලියන 8ක් උපයගත් ලිට්‍රෝ සමාගම නැති කරලම දැම්මා.
ඒ නිසා අපි හිතනවා මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න බැහැයි කියලා. අපි මේ වෙනකොටත් විපක්ෂයක් හැටියට අපි එදා කතා කරේ විපක්ෂ භූමිකාවේ හැටියට අපි අදත් කියන්නේ දැන් මේ විපක්ෂ භූමිකාවෙන් විකල්ප රජයේ භූමිකාවේ ඉඳලා අපි කතා කරනවා. මොකද මේ යන විදිහට අපි අපේ ජීවිත කාලේ සුනාමි දැක්කා. අපි ජීවිත කාලේ ගොඩක් දේවල් අපේ මුතුන් මිත්තන් නොදකපු දේවල් දැක්කා. අපි දැන් ඊළඟට දකින්න යන්නේ අපි භයානක දෙයක්. ඕක වළක්වන්න තමයි අපි කියන්නේ. කියන්නේ අපි බංකලොත් වෙයිද කියන තැන. එතකොට මේක උද්දච්චකමෙන් මේගොල්ලෝ හිතනවා අපට මේ වසර තුල අර අපනයනය ඩොලර් බිලියන 32ක් කියන නොයන ඉලක්කයක් ගැන කතා කරනවා සහ ඒගොල්ලෝ හිතනවා විදේශ සංචාරකයන් මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා අපිට මෙච්චර ඩොලර් ගාණක් උපය ගන්න පුළුවන් කියලා. ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙන්නේ නැහැ. විශ්වාසනීයත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන්වත් ඇහුම්කන් දෙන්න අනිත් අයට විශේෂඥයන්ට ඇහුම්කන් දීලා ජාත්‍යන්තර විශ්වාසනීයත්වය ගොඩනගන්නට ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්න මූල්‍ය රාමුව තුල. ඒ වගේම මම දැක්කම ඇමරිකාවේ ආර්ථික විශ්ලේෂකෙක් කියලා තියෙනවා මේ මාසෙකට සමහරට තෙල් මිල රුපියල් 30 සිට 50 අතර ගණන් වැඩි වෙන්න පුළුවන්. මම දන්න මම පදනමක් කරපු කීවරද? රුපියල් වලින්? රුපියල්. ඒත් ලීටර් මිල මම හිතන්නේ සඳහන් කරලා තියෙනවා. එයා 50 අතර වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය ලංකාවේ තෙල් මිල වැඩි වුණේ තෙල් බැරලේ අඩු වැඩි වීම උන. ඉතින් මේකේ සත්‍යතාවක් තියෙනවා. ඔබතුමාට තේරෙන්නේ? නෑ ඉතින් තෙල් මිල වැඩි වෙන්න සිද්ධ වෙන හේතු ගොඩක් තියෙනවා. උදාහරණයකට දැන් වෙනකොට නැව් දෙකක් වරායේ එළිය නවත්තා තියෙනවා දවස් 10කට විතර තෙල් ටික බාන්න බැරුව. ඒ කියන්නේ අපිට වසර ගාණක් තෙල් සපයපු ජාත්‍යන්තර සැපයුම්කරුවන්. ඒගොල්ලන්ට දැනට ඒගොල්ලෝ ඒ පාඩුව ගන්නවා ඩොලර් මිලියන 250ක් විතර ඒගොල්ලන්ට ඩෙමරේජ් චාර්ජස්. අර ප්‍රමාද වීම ඒ චාර්ජස් ගෙවන්න සිද්ධ වෙනවා. මොකද දැන් ඒගොල්ලෝ තෙල් ගේන්න කියලා LC එකට සල්ලි දාගන්න බැරුව ඩොලර් නැතුව ඉන්නේ. දැන් මේ නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියන ඩොලර් ටික තියෙනවා නම් ඇයි දෙයනේ ගෙවන්නේ නැත්තේ? එතකොට ඊළඟ ඒ නැව ඒ සමාගම ආපහු අපේ මේ ප්‍රසම්පාදන කටයුතු වල තෙල් සැපයීම සඳහා ඉල්ලුම් කරනකොට ඒගොල්ලෝ රිස්ක් ප්‍රීමියම් එකක් දානවා. ඒ කියන්නේ සපයන තෙල් වල මිල තව උස්සලා තමයි සපයන්නේ. මොකද ලංකාවට තෙල් සපයන්න ගියාම මෙච්චර කාලයක් නවතින්න වෙනවා. මෙච්චර සල්ලි ගෙවන්නේ නැහැ. මෙච්චර වෙලාවක් යයි කියලා ඒකත් එකතු කරලා ජාත්‍යන්තර මිලට වඩා වැඩි මිලක් අපිට ගෙවන්න වෙනවා රජය ගැන විශ්වාසයක් ගෙවීම් ගැන විශ්වාසයක් නැති නිසා. ඒ නිසා මේ භාණ්ඩ මිල තෙල් නිකම්ම වැඩි වෙයි. ඒ නිසා මෙහෙන් මිනිස්සු තමයි ඒකට පලි මේ සාමාන්‍ය මිනිස්සුන්ට ගෙවන්න වෙන ආණ්ඩුවේ නොහැකියාව නිසා. ඒව තමයි අපි කියන්නේ. ඖෂධවලත් ඒක ප්‍රශ්නේ. දැනට ඖෂධ සමාගම් කීපයක් අත්‍යවශ්‍ය බෙහෙත් විශාල ප්‍රමාණයක් ගෙන්නන්නට LCRලා තියෙනවා සල්ලි දීලා නැහැ. ඉන්දියාවේ ඖෂධ සමාගම් කීපයක් නිල ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ලංකාවට සල්ලි දෙන්නේ නැතුව ඒගොල්ලෝ බඩු ඖෂධ සපයන්නේ නැහැයි කියලා. එතකොට මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? එතකොට නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියනවනේ එයා පොළොව පය ගහපු මිනිස්සෙක් නෙවෙයි. එයා මේ කොළඹ වායු සමීකරණයේ කාමරවල ඉඳගෙන එයා විහිළු කරනවා. හැබැයි ගමේ ගොඩ ගිහිලා බැලුවම මිනිස්සුන්ගේ දුක උදේ තාත්තා කෙනෙක් පොලිමේ ඉඳලා පාන් ටික අරගෙන ඊට පස්සේ දවල්ට ගෑස් ටික අරගෙන ඊට පස්සේ රස්සාවට ගිහිල්ලා දවස ගානේ කීයක් හරි හම්බ කරලා ළමයි 3-4 දෙනෙක් ජීවත් කරන තියෙන තරංගය ගැන හිතන්න. ඉතින් මේ ගැන කල්පනා කරන්නේ නැද්ද? ඒතර ඒ නිසා අපි හිතනවා අපට වගකීමක් තියෙනවා කියලා ආණ්ඩුවට කියන්නට මේක කරන්න බැරි නම් අයින් වෙලා යන්න. You're watching the Life Traveller channel.